ශනිදා සාදය ජීවිතය විඳගමු සෙනෙහස ලොවට පුද දෙමු නව පැතුම් පතුරමු අදත් ශනිදා සාදයට යමු ශනිදා සාදය ප්‍රථම වසන්තයයි දිවි අරණේ මදුමල් පිපෙනා විඟුරන් නැගෙනා මේ ප්‍රථම වසන්තයයි තරු නැගෙන තුරා නිදි බර අඹරේ සඳු නැගෙන තුරා සිටියදී අඳුරේ ඔබ සුපුන් සඳ සේපායා පහන් රැයක් වී ආවේ මේ ප්‍රථම වසන්තයයි දිවි අරණේ මදුමල් පිපෙනා විඟුරන් නැගිනා මේ ප්‍රථම වසන්තයයි සිත පවස දරා මිරිඟුව අතරේ දිය පහස පතා සිටියදී කතරේ ඔබ සිහිල් දොළක් සේපාවී වසන්තයක් වී ආවේ මේ ප්‍රථම වසන්තයයි දිවි අරණේ මදුමල් පිපෙනා විඟුරන් නැගිනා මේ ප්‍රථම වසන්තයයි සංගීත නිපුන් සනත් නන්දසිරි ජීවන ගමනේ නොයෙක් තැන්වලදී නොයෙක් පුද්ගලයන් අප සමග එකතු වෙනවා. මේ එකතු වෙන පුද්ගලයන් අතරින් කීයෙන් කී දෙනෙක් අපේ සිත්වල සතුටක් ඇති කරනවද? මේ එකතු වෙන පුද්ගලයන් කී දෙනෙක් අපේ සිත්වල අසතුටක් ඇති කරනවද? ඔබත් ඔබේ ජීවිතයට එක්වන පුද්ගලයන් ගැන සිතා බලන්න. එයින් කී දෙනෙක් ඔබේ සිතට සතුටක් ඇති කරනවාද කියා කල්පනා කර බලන්න. අපේ ජීවිතවලට එකතු කරගන්න ඕනේ අපේ සිතට සතුටක් ඇති කරන අය. ජීවිතයට සතුටක් ඇති කරන අය ඔබේ ජීවිතේ රඳවා ගන්න. අනිත් අය ගැන තීරණයක් ගන්න.
ජීවිතයේ සතුට පිළිබඳ එක රහසක් තමයි ඒක. ශනිදා සාදය මේ ඇසි සැරිසර මහින්ද දිසානායක දුල්ගනේ සමගින් අනුරාධපුරයේ පොළොන්නරුව සීගිරිය මේවා අපේ ජාතික උරුමයන්. අපිට බුදු සිසිලස ලබා දෙන ජයශ්‍රී මහ බෝසමිඳුන්, අහස්තලයේ සිපගන්නා රන්වැලි සෑරදුන් ඇතුළු චෛත්‍යයන් බුදුසිත පහන් කරන අපේ පනනල වගේ. කරුණාවේ ප්‍රතිමූර්තියක් බඳු අවකන බුදු සමිඳුන්, බුදු සිරිපා පහසින් සිරිලක් වැසියන්, බුදු බැතියෙන් තෙමා සනසාලු සිරිපා හිම. අපේ උදාර නිදහස සනිටුහන් කළ උදාර සිරිලක් දරුවන් බිහි කළ රෝණු මායා පිහිටි උපන් මව්බිමේ හදවතයි. රන්වැලි සෑ රදුන්ගේ, සිරිමහා බෝ සමිඳුන්ගේ, දළදා සමිඳුන්ගේ සරණින් අපේ රටට රෝදුක් බිය දුරු වී සතුට සැනසුම හෙට දවසේ ළඟා වේවි. ජයසිරි මහබෝධි රන්වැලි සෑආදී මිහින්තලය ඉසුරුමුණිය අවකන සිරිපාහිමේ රන් ගිරිදමුළු ගලේ සරණයි නිදහසට එලේ. පොළොන්නරුව තිස්සමාරාමනුවර රුහුණු පිහිටි මායාරට පවසයි නිදහස් උදාන. ජයසිරි මහබෝධි රන්වැලි සෑආදී මිහින්තලය ඉසුරුමුණිය අවකන සිරිපාහිමේ රන් ගිරිදමුළු ගලේ සරණයි නිදහසට එලේ. කලු කැලණි නදී වලවේගින් සිසිල දිදී නිවහල් නව ගීත ගයයි නවෝදයට අසිරි පතයි. ජයසිරි මහබෝධි රන්වැලි සෑආදී මිහින්තලය ඉසුරුමුණිය අවකන සිරිපාහිමේ රන් ගිරිදමුළු ගලේ සරණයි නිදහසට එලේ. ගහකම මල් පිපෙන්න තුරුවැල් සැමපල දරන්න තිසරණ සරණේ බලයෙන් අප සිරිලක රැකදේවා. අප සිරිලක රැකදේවා.
ශනිදා සාදය සති අන්ත පුවත් පසුවිතරම කාබනික පොහොර භාවිතය හොඳ තීරණයක් බවත් අභියෝග නොතකා එය ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා දිස්ත්‍රික් සංවර්ධන කමිටුව සභාපතිවරුන් සමග පැවති සාකච්ඡාවකදී. වෙනකන් අපි මේ කන්නවලටත් අවශ්‍ය පෝර ප්‍රමාණය ගෙනල්ලා තියෙනවා. දැන් මේ පෝර මෙහි තියෙනවා. මම මේක පටන් ගන්න කිව්වේ එන කන්නේ ඉඳලානේ. මෙතකන් හැම එක්කෙනෙක්ම මේ අවුරුද්දට ගේන්න ඕන පෝර ප්‍රමාණය ගෙනල්ලා. කාබනික පෝර කියන්නේ කම්පෝස්ට් පෝර විතරක් නෙවෙයි. කාබනික පෝර පාවිච්චි කරලා කරන තේ වගාවන් තියෙනවා. ඒවා ඇත්තටම හොඳ මිලකුත් ගන්නවා. මේවා ජනතාව අතරට ගෙනියන්නේ නැහැ. ජනතාවට කියලා දෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි දුෂ්කර කාර්යය. අමාරුකම් තියෙනවා. කරන්න බැරි දෙයක් නෙවෙයි. දැන් මේක හොඳ දෙයක් නේ. ලෝකෙම පිළිගත්ත අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපි ආයුතු තැන මෙතන. ඉතින් අපි ඒකට මේක දුෂ්කර වුණා බැනුම් අහගෙන හරි ජනතාවට මේක කියලා දෙන්නට ඕන. මේ අතර රසායනික පොහොර ආනයනය නැත කිරීම හා රට තුළ පවතින පොහොර හිඟය පිළිබඳවද පසුගියදා පාර්ලිමේන්තුවේදීද අවධානයට ලක් වුණා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ප්‍රකාශයක් සිදු කළ අතර ඊට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මැදිහත් වුණා. අමාත්‍යවරයාගේ ප්‍රකාශය අතරතුර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, අශෝක් අබේසිංහ, අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, මන්ත්‍රීවරුන් වන කුමාර වේල්ගම, හර්ෂණ රාජකරුණා හා ගයන්ත කරුණාතිලක යන මහතුරුන් මෙලෙස මැදිහත් වුණා. 2017 අපේ රටට ආනයනය කරපු රසායනික පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටන් ලක්ෂ 4යි. මේ වසර වෙනකොට අපේ රටට අවශ්‍ය රසායනික පොහොර භාවිතය ගණනය කරලා තියෙනවා මෙට්‍රික් ටන් මිලියන 1.2ක්. වසර 4කින් අපේ රටේ රසායනික පොහොර භාවිතය පමණක් 300කින් වැඩි වෙලා තියෙනවා. 300කින් රසායනික පොහොර භාවිතා කරත් රටේ නිෂ්පාදනයේ කිසිදු වැඩිවීමක් සිදු වෙලා නැහැ. අපිට වගා කරන්න තියෙන හෙක්ටයාර් ලක්ෂ 15යි. මේකනොත් වගා කරන්නේ අපි ලක්ෂ 13ක් වගේ. අපේ අයගේ ඔළුවේ තියෙන්නේ මේ කාබනික පොහොර කිව්වම ගරු කතා එකතුමනි කොම්පෝස්ට් පොහොර කියලා. අද කාබනික පොහොර වල තාක්ෂණය ඉතා ඉහළයි. මේ සියල්ල හරියට අරගෙන අවශ්‍ය කළමනාකරණය කරලා ගොවියට අවශ්‍ය තාක්ෂණය ලබා දීලා මේක මහ පොළොවේ ක්‍රියාත්මක කිරීම තමයි අපි කරන්න ඕනේ. ඔබතුමාගේ සංකල්පය ගැන අපිට ගැටලුවක් නැහැ. හැබැයි මේ සංකල්පය ක්‍රියාත්මක කරන්න තියෙන ප්‍රශ්න ගැන තමයි අපි කතා කරන්නේ විපක්ෂයක් ඇටියෙ. පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය එළවලු සපයන්නේ කල්පිටියෙන් තමයි වැඩිපුර රටට. දැන් මේ වෙලාවේ පොහොර නැහැ. ඒ ගැන විශේෂයෙන් ඔබතුමා බලලා මේ වෙලාවේ පොහොර ටික ලබා දෙන වැඩසටහන පොඩ්ඩක් ක්‍රියාත්මක කරනවාද ඉස්සෙල්ලා? ඔබතුමා කියන කාරණේ මම පිළිගන්නවා පොහොර හිඟයක් ඇති වුණයි කියලා ගොවියන් අතර ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. කිසිදු පොහොර හිඟයක් නැහැ. දැනටත් මෙට්‍රික් ටන් 40000ක් අපි ළඟ තියෙනවා. මේ තීන්දුවත් එක්ක පොහොර හැංගුවා. වැඩි මිලට වික්කා. මේ පොහොර වැඩි මිලට විකුණන නිසා අපි తాවකාලික තීන්දුවක් ගත්තා. එළවලු සඳහාත් පොහොර ටික ගොවි ජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් බෙදන්න. රජයේ ඇමතිවරයෙක් කිව්වා මහකන්නේ රසායනික පොහොර භාවිතා කළොත් ඒක දඬුවම් ලැබිය හැකි වරදක් කියලා. එහෙමනම් මහකන්නේ සිට කිසිම රසායනික පොහොරක් සහ වල්නාශක කෘමිනාශක භාවිතා කරන්න බැයිද මහකන්නේ සිට? රසායනික පොහොර භාවිතා කරොත් දඬුවම් ලැබිය හැකි වරදක් කියලා තාම අපි තීන්දුවක් කරගෙන නැහැ. ආනයනය නැවතුවාට පස්සේ උන්ට දඬුවම් දෙන්න දෙයක් නැහැ. උන්ට ගන්න පොහොරක් තියෙන්නේ නැහැ. රසායනික පොහොර භාවිතා කරනකට දඬුවම් දෙනවා කියලා කිව්වේ නැහැ. පොහොර හංගනවා. එඳා ගොවියන්ගේ රුපියල් 3500 4000ට පොහොර මිටිය විකුණනවා. ඒ නිසා තමයි මම කිව්වේ පොහොර හංගාගෙන ඉන්න කට්ටියට හිරේ යන්න වෙයි කියලා. මේ පිළිබඳව කවුරුත් දේශපාලනීකරණය කරන්න යන්නේ නැහැ. ඒක ජාතික ප්‍රශ්නයක්, රටේ ප්‍රශ්නයක්. නමුත් ඕනම channel එකක දැම්මොත් ගොවීන් තමයි මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙන්නේ. මේක අපි නෙවෙයි. මේක ගොවීන් ප්‍රතික්ෂේප කරනවා. ගොවියෝ තමයි කෑ ගහලා කියන්නේ අපිට පොහොර නැහැ, අපිට කන්න විදියක් නැහැ. කෑ ගහන්නේ අපි නෙවෙයි. ගොවියෝ. ඒ නිසා මේ ප්‍රශ්නය ගොවීන්ගේ ප්‍රශ්නයක් මිසක් ගොවියෝ තමයි කෑ ගහන්නේ නැත්තම් දේශපාලනය කරන අය නෙවෙයි. දැන් මේ ආණ්ඩුව ආවේ නිකම් පොහොර දෙනවා කියලා. නමුත් සල්ලි දීලා පොහොර ගන්නවත් නැති තත්වයකටපත් වෙලා තියෙනවා. තේ කර්මාන්තයේ සම්පූර්ණයෙන්ම තේ පැලේ ඉඳලම රසායනික පොහොරත් එක තමයි වැඩෙන්නේ. පොහොර හොයාගන්න බෑ බෙහෙතකටවත්. හොඳ ප්‍රතිපත්තියක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව බලන්න ඕන. දීර්ඝකාලීන සලස්මකටයි මේක යන්න ඕන. ගහින් ගෙඩියෙන්න වගේ රසායනික පොහොර තහනම් කරාම තේ කර්මාන්තයේ සම්පූර්ණයෙන්ම අර්බුදයකට ගිහින් තියෙනවා. මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පසුගියදා සිදුරෙන් නිලා අසුණා. ලේකම්වරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව විවිධ මත පලවන අවස්ථාවට විශේෂභාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ පෞද්ගලික හේතුවක් මත ඔහු ඉල්ලා අසූ බවයි. නව ලේකම්වරයා ලෙස වයිඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පීඨාධිපතිවරයා පත් කර ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කළා.
රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳවද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයක් සංචාරණ නීති උල්ලංඝනය කරමින් කොළඹ සුපරි හෝටලයක පැවති සිද්ධිය පසුගිය දිනවල මහත් කතාබහට ලක් වුණා. සිද්ධියට අදාළව අත්අඩංගුවටගත් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු පිරිසක් අධිකරණයට ඉදිරිපත් කර ඇප හිමිවීමෙන් පසු නිරෝධායනය සඳහා පස්සර ප්‍රදේශයට රැගෙන යන අවස්ථාවේ ඔවුන් ගමන් කළ බස් රථය ආපසු හරවා ඔවුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ගෙන යාමට අවස්ථාව ලබා දුන්නේ යයි පවසමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ චෝදනා එල්ල වුණා. ඒ පිළිබඳව පසුගියදා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද මෙලෙස අදහස් පළ කළා. නිරෝධායන සඳහා පස්සර මධ්‍යස්ථානයට යන පොලිස් බස් රථයක් නැවත හරවා යැවීමට මා තැත් කළ බවට මට විවිධ පාර්ශවයන් චෝදනා කළා. මා කිසිවිටක එසේ කළේ නැහැ. දිවයිනේ ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියෙක් ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන උසාවි ඉදිරිපත් කළ පසු ඔවුන්ට ඇප ලැබුණා. ඉන්පසු ඔවුන් පොලිස් රථයකින් පස්සර නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යන අතරතුර එක්තරා නීතිඥ මහත්තයෙක් මට දුරකථනයෙන් කතා කොට දින 14ක් නිරෝධායනට ගෙන යන්නේ නම් තමන්ගේ බඩු බාහිර දිය ඇඳුම් යනාදිය ගෙන යාමට අවසර නොදීම අසාධාරණ බවත් කියා සිටියා. ඉන්පසු බස් රථයේ සිටි දෙදෙනෙක්ද මට එසේම පැවසුවා. එවිට මා බස් රථයේ ඔවුන්ගේ බාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයාගෙන් විමසී විට ඔහුද එය සත්‍යයක් බව පැවසුවා. ඉන්පසු මා ඔහුට බසය මදකට නතර කරන ලෙස පවසා පොලිස්පතිට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට මේ බව දන්වා නිසි කටයුතු කරන ලෙස උපදෙස් දුන්නා. ඒ අනුව පොලිස්පතිතුමා බස් රථය තලංගම පොලිසියට යවා පිරිස බස් රථයේ සිටියදීම ඔවුන්ගේ ඥාති හිතවතුන්ගෙන් එම පිරිසට තම බඩු බාහිර ආදිය ලබා දී නැවත පස්සර නිරෝධායනයේ මධ්‍යස්ථානය වෙත යවා තිබුණා. වුණ දේ එපමණයි. පොලිසිය බාර ඇමතිවරයා වගේම මහ ජනතාවගේ නියෝජිතයෙක් ලෙසයි මා කටයුතු කළේ. ඔහුගේ දැස්සලා අපි දැක්ක මේ නිරෝධායන අනම්මනම් ගැන ලොකු දේවල්. ඒක දැක්කම මට පොඩි සින්දුවකුත් මතක් වෙනවා. ඒ සින්දුව මම නිකන් මතක් කරලා දෙන්නම් තාලෙට කියන්න බෑ මෙතන. මගේ පුංචි රෝසමලේ මමයි උඹේ වියපත් බඹරා. එතකොට මේ බඹරා ගැන පැමිණිල්ලක් තියෙනවා. මට කතා කරා පොලිසිය මහත්තුරු වගේ. ඒගොල්ලෝ මට කතා කරලා කිව්වා ෆීල්ඩ් ෆෝස් හෙඩ්ක්වාටර්ස් වලට දවසකට 300ක් පමණ එනවලු රත්තරන් චේන් පැළඳගෙන රත්තරන් බ්ලේසර් දාගෙන බොත්තම් අරපු ෂර්ට් අඳගෙන V8 වලින් ඇවිල්ලා කට්ටිය බහිනවලු පවුල් පිටින්. දවසකට 300ක් විතර ඒගොල්ලන්ට ගහනවලු පොලිසිය එන්න. එතකොට මේවා නවතින්න ඕනේ. මේවා සාධාරණ නෑ. ශ්‍රී ලංකා ආයෝජන සමුළුව මේ දිනවල කොළඹදී පැවැත්වෙනවා. රටවල් 65ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා ඒ ආරම්භ වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ කොළඹ වරාය නගරය පදනම් කර ගනිමින් ඊළඟ වසර 5 තුළ ඩොලර් බිලියන 15ක පමණ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට කටයුතු කරන බවයි. 2020 වසරේදී අප නැවත රජය භාරගත් පසුව මුළු ලෝකයම වෙලාගත් කොවිඩ් වසංගතයට අපට මුහුණ දෙන්න සිදු වුණා. රටේ ජනතාව කොවිඩ් උදුරෙන් ආරක්ෂා කර ගැනීමට දින 60ක් තිස්සේ මුළු රටම වසා දැබීමට අපට සිදු වුණා. ඒ බලපෑම් නිසා මුළු ලෝකෙම සිදු වූ ආකාරයට අප රටද පසුබෑමකට ලක්වෙමින් 2020 වසරේදී 3.6කින් ආර්ථිකය සංකෝචනය වුණා. රටක් හැටියට මෙම බැරෑනුම් තත්ත්වයට දිගින් දිගටම මුහුණ දෙමින් අප රට නැවතත් කඩිසර වැඩමීමක් බවට පත් කරන්න අපට දැන් අවශ්‍යයි. මිත්‍රෝනි නව පෝට් සිටි නගරය පදනම් කොටගෙන ඊළඟ අවුරුදු 5 තුළ අප රට තුළට අවම වශයෙන් ඇමරිකාන් ඩොලර් බිලියන 15ක පමණ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අපි දැන් කටයුතු කරගෙන යනවා. ඒ හරහා කොවිඩ් වසංගත මධ්‍යයේ වුවද අප රටේ හැරවුම් ලක්ෂයක් සනිටුවන් කරවීමට අපට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා. ආයෝජන බව පවසමින් කොළඹ නගරයේ වටිනා ඉඩම් විශාල ප්‍රමාණයක් විකිණීමට රජය සැලසුම් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එහි නායක අනුර දිසානායක මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති ඔන්ලයින් සම්මන්ත්‍රණයකට එක් වෙමින්. අපේ රට කොළඹ නගරයේ වටිනා ඉඩම් විශාල භූමි ප්‍රමාණය සැලසුම් කරලා විකිණීම සඳහා සැලසුම් කරලා තිබෙනවා. විශේෂයෙන් මේ වනට හඳුනාගෙන තිබෙනවා වැලිකඩ බන්ධනාගාරය. එතන තියෙනවා අක්කර 42ක භූමිය. මොකද මහින්ද රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාව. මේ අක්කර 42 නිදාස් කර ගැනීම වෙනුවෙන් බන්ධනාගාරයේ කළුතර මිල්ලනීය ප්‍රදේශවල ගෙනියන්නත් මේ අක්කර 42 ආයෝජනයන් සඳහා විකිණීම සඳහා සැලසුම් සකස් කරන්නත් ඔහු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. ඉතිරි වී තිබෙන්නේ භූමිය. ඒ විතරක් නෙවෙයි
එම මේ මාසේ 5 වෙනිදාම තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන කුමක් වෙනුවෙන් විශේෂම ඓතිහාසික පෞරාණික වටිනාකම් තියෙන භූමි සහ වෙළඳ වටිනාකම් තිබෙන ඉඩම් විකිණීම සඳහා සෙන්දිවාල් කියන සමාගමක් ගොඩනගන්න. ඒ අනුව කියන මොකද්ද? එම සමාගමට අක්කර 1.57ක භූමි ප්‍රමාණයක පිහිටි ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය අලෙවි කරන්න. අක්කර 0.75ක පිහිටි ගෆූර් ගොඩනැගිල්ල විකුණා දමන්න. අක්කර 1.5ක පිහිටි විදෙත් සමාජසංශ ගොඩනැගිල්ල විකුණා දමන්න. අක්කර 0.51ක පිහිටි මහතැපල් කාර්යාලය ගොඩනැගිල්ල සහ ඉඩම් භූමිය විකුණා දමන්න. ඒ විතරක් නෙවෙයි ආසන්න වශයෙන් අක්කර 5ක භූමි ප්‍රමාණයක පිහිටි වෝටර් සේජ් මිශ්‍ර සංචාරක ව්‍යාපෘතිය සංවර්ධන ව්‍යාපෘතිය විකුණා දමන්න. ඒ වගේම යාපනය හා කංකසන්තුරේ පිහිටි ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන අලෙවි කරන්න. ඒ වගේම හිල්ටන් හෝටලය අලෙවි කරලා දාන්න. ඒ වගේම ග්‍රෑන්ඩ් හයිට් කොළඹ ගොඩනගා තිබෙන බිල්ඩින් සංකීර්ණ අලෙවි කරලා දාන්න. මේක තමයි තියෙන්නේ. කොරෝනා වසංගතයේ පාලනය සඳහා දැනට පනවා ඇති සංචරණ සීමා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සතුට විය නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ ජනතාවද මීට වඩා වගකීමකින් කටයුතු කළ යුතු බවයි. මේ අතර සංචරණ සීමා දැඩි කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉකුත් කාලයට සාපේක්ෂව 12%කින් සහ මරණ සංඛ්‍යාව 28%කින් වර්ධනය වී ඇති බවයි. තවද එන්නත් කරන වැඩසටහන විනිවිද හා විද්‍යානුකූලව සිදු කළ යුතු බවත් ඔවුන් පවසනවා. මේ සංචරණ සීමාවන් ගැන පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපතිනි පද්මා ගුණරත්න මහත්මිය. අපි මේ වෙන විට දකින්නේ රෝගීන්වත් මරණත් මේ අපේ අගුළු දැමීමට පෙර ආතුව බෝ වෙච්ච රෝගීන් තමයි දැනෙන්නේ. ඉතින් ඒක නිසා අපිට තවම අපේ මේ අගුළු දැමීමේ එන ප්‍රතිඵල දැකීමට කල් මදි. ඉතින් අපි හිතනවා මේ තියෙන සංචරණ සීමා ගැන අපි සාහීමකට පත් වෙන්නේ නැහැ. මොකද අපි දකිනවා බොහෝ අය තමුන්ගේ කාර්යාලවලට එනවා. අපි දකිනවා පොලිසිය කොච්චර උත්සාහයක් දරනවද කියලා මේ සංචරණය තව අඩු කරන්න. ඒක හැමෝම තමුන් කැපවීමෙන් කළ යුතු එකක්. දැනට තියෙන විදිය ගැන අපි සෑහීමකට පත් වෙන්නේ නැහැ. මොකද අපි බොහෝ අය මේ වෙලාවට පාරේ ඉන්නවා දකින්න නිසා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පූර්ණ සහාය පළ කිරීමේ යෝජනාවක් පසුගියදා පැවති සමගි ජනබලවේග පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සම්මත කරගෙන තිබෙනවා. සමගි ජනබලවේගය තුල හා හවුල්කාර පක්ෂ අතර නැති අර්බුද ඇති බවට පළවන ව්‍යාජ පුවත් පිළිබඳව අවධානය යොමු කරමින් මෙම යෝජනා සම්මතිය සිදුව තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබීම හේතුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණා. එෙහිදී මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය හා පාටලී චම්පික රණවක මහතා එම යෝජනාවට අනුමැතිය ලබා දී තිබුණා. මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරන සමගි ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අපේ සමගි ජන බලවේගය තුළ යම් බෙදීමක් තිබෙනවා කියලා කටකතා සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරයක් අරන් ගිහලා තිබුණා. ඒක අසත්‍යයක්. එය රටට පෙන්වන්න අවශ්‍ය නිසා තමයි අපි පක්ෂ තුළ සිටින සියලුම පක්ෂ නායකයන්ගේ එකගතාවෙන් මේ යෝජනාව සම්මත කරලා අපේ තිබෙන එකමුතුකම රටට පෙන්වුම් කරේ. විශේෂයෙන්ම සයිත්‍රාන්ත සමතුමා රෝහල්ගත වෙලා ඉන්න වෙලාවේ එවැනි තත්ත්වයක් පිළිබඳව සැකයක් ඇති වුණොත් සමාජයේ දේශපාලන වශයෙන් එක හොඳ නැහැ. සමාජ මාධ්‍යවල මේ දේවල් සිදු කරලා ඔබතුමාලට හසු නැද්ද කවුද කියලා? එහෙම අපිට කවුද පුද්ගලයෙක් කියලා හොයාගන්න බෑ. නමුත් අසත්‍යයක් පැතිරෙන්නේ. මාධ්‍යවල බලලා තිබුණේ පාර්ටි චම්පිකා මහත්වරයා මේකට සම්බන්ධතාවයක් තිබ්බද? නෑ මේක. එතුමාත් ඊයේ බොහොම ඍජුව සජිත් ප්‍රේමදාසතුමාට සහාය කළා. මේ අතර පුරප්පාඩුව පවතින එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එහි නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දියුරුම් දීමට නියමිත බව වාර්තා වනවා. කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට පෙරළුණු බහලුම් වලින් වෙරළට ගොඩගැසූ අපද්‍රව්‍ය ටොන් 1000ක් පමණ මේ වන විට එකතු කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත ජයසිංහ මහතා උපුටා දක්වමින් මාධ්‍ය මේ බව වාර්තා කර තිබුණා. එකතු කළ අපද්‍රව්‍ය තොගයක් බහලුම් 41ක අසුරා ඇති බවත් සෙසු අපද්‍රව්‍ය මළුවල අසුරා ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබුණා. නෞකාව ගිනි ගැනීමෙන් පරිසරයට සිදු වූ හානිය හා ඊට අදාළව වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ අදහස් පළවනවා. කෙසේ වෙතත් බලධාරීන් පවසන්නේ වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලිය මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. 20 තරග තුනකට හා එක්දින තරග තුනකට සහභාගී වීම සඳහා කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව ගියා. මේ අතර ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර තරග කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් පැවති අතර එංගලන්ත සංචාරයෙන් පසු ඊට අදාළ ගැටලු විසඳා ගැනීමට තීරණය වී තිබෙනවා. මේ අතර එළඹෙන 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකිද යන්න ඉන්දිය ක්‍රිකට් බලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡාවකට එළඹ ඇති බව මාධ්‍ය වාර්තා පළවනවා.
ඉතින් මේ කරුණු තමයි යොනු සතියට අදාළව ඔබට වාර්තා කරන්න තිබෙන්නේ. ඉතින් යලිත් ලබන සතියේ හමුවන බලාපොරොත්තුෙන් අදට සමගන්නවා මම නිරෝධකාරීව සත් කොළඹ සිට. සති අන්ත පුවත් පසුවිතරම ඔබ හෙමින් නැවිදගෙන යන්න. එවිට ඔබට බොහෝ දේ පෙනේවි. ඔබ හයියෙන් නැවිදින්න ඔබට සුළඟ විතරක් දැනේවි. ඇලුම් පාලිත මහිරත්නගේ අදහසක්. මේ ශනිදා සාදය. කුමාරසිරි පතිරණ සර්ණ පද්ම නොමියන චරිතයක වතගොත
රෝහණ කරුණාරත්නගේ ඉදිරිපත් කිරීමක්. එස් පනීභාරති කියන්නේ අපේ රටේ හිටපු විශිෂ්ට නර්තන ශිල්පියෙක් වගේම නර්තන ආචාර්යවරයෙක්. දශක 5ක් පුරාවට එතුමන්ගෙන් ශිල්පීය ඥානය ලබාගත් සිසු සිසුවියන් දහස් ගණනක් ඇති. වර එක එතුමන් ಭಾರತයට යනවා. නැවත පෙරලා දිවයිනට පැමිණි පසු ඔහුට නර්තන ආචාර්යවරයෙක් ලෙස පත්වීමක් ලැබෙනවා මීරිගම විදුහලට. එතුමාගෙන් නර්තනය හදාරනවා එක්තරා නව යෞවනියක්. ඇයට නර්තනය පිළිබඳ හැකියාවක් උත්පත්තියෙන්ම තිබුණා වගේ. ඇයගේ පියතුමා සංගීතයට ඉතාමත් ලැදියාවක් දැක්වූ අය. ඔහු වර එක ගායකයෙක්, තබ්ලා වාදකයෙක්, සර්පිනා වාදකයෙක් මෙන්ම වයලින් වාදකයෙක්. කුඩා කාලේ ඉඳලම මේ යෞවනිය ගීත අහන්න පුරුදු වෙලා හිටියේ. තම නිවසේ තිබූ ග්‍රැමෆෝන් ගීතටි වාදන යන්ත්‍රයෙන් නිතරම ඇසුණු ගීත නිසා කුඩා කාලේ ඉඳලම මෑගේ ඇඟේ රිද්මය තිබුණා. 1955 දී තිරගත වූ අශෝකා චිත්‍රපටයේ රූගත කිරීම සිදු කරමින් තිබූ කාලයේ ඒ වෙනකොට මෑ පණිභාරතයන්ගේ නර්තනය හදාරන තරුණියක්. අශෝකා චිත්‍රපටයේ නැටුම් ජවනිකා දෙකක් රූගත කරන්න සිදු වෙලා තිබුණා. මේ බව පණිභාරතයන්ට පැවසුවේ එතුමාගේ සහෝදරයා වූ චිත්‍රා අල්ගම මහතා. ඒ අනුව පණිභාරතයන් තම කණ්ඩායම ඉදිරිපත් කරනවා ඒ ජවනිකාවලට. ඒ අතර මෑත් හිටියා. ඉන් වසර 3කට විතර පස්සේ ඇයට අවස්ථාව ලැබෙනවා දෙයියන්නේ රටේ චිත්‍රපටයේ භූමිකාවකට පණපවන්න. ඒ විශේෂ අවස්ථාව ලැබුණේ මම මෙතෙක් සඳහන් කළ තරුණිය වූ පුණ්‍යා හීන්දනියට. හීන්දනිය විධාන රාළලාගේ පුණ්‍යා හීන්දනිය උපන්නේ 1938 ජූලි 31 වෙනිදා ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම නම් වූ සුන්දර ගම්මානයේ. එදා අශෝකා චිත්‍රපටයට රංගපෑම ගැන කිසිම දෙයක් නොදැනම නර්තනින් එක් වූ ඇයට ඊට වසර 3කට පස්සේ නැවතත් රංගනය ගැන අවබෝධයක් නොමැතිවම සිද්ධ වෙනවා දෙයියන්නේ රටේ චිත්‍රපටයේ කැතරින් නම් වූ ප්‍රධාන චරිතයට පණපවන්න. අවස්ථාව ලැබෙන්නේ මේ අයුරින්. දෙයියන්නේ රටේ චිත්‍රපටයේ නිෂ්පාදක වූ SDS සෝමරත්නට අවශ්‍ය වුණා තම චිත්‍රපටයේ චරිතයකට නව යොවුන් තරුණයක්ව යොදා ගැනීමට. ඒ බව පැවසුවේ ඔහුගේ හිතවතෙකුට. ඔහු පුණ්‍යා හීන්දනියගේ ඥාති සහෝදරයෙක් බව නොදැනයි ඔහු මේ බව පැවසුවේ. ඔහු නිෂ්පාදකතුමාට දන්වලා තියෙනවා පුණ්‍යා හීන්දනිය පිළිබඳව. ඊට පස්සේ තමයි දෙදෙනාම පුණ්‍යා හීන්දනියගේ පියාව මුණ ගැසීමට ඇවිල්ලා තියෙන්නේ කැමැත්ත අකමැත්ත විමසන්න. පුණ්‍යා හීන්දනියගේ පියා දෙවරක් නොසිතාම අවසරය දීලා තියෙනවා. ඉන් පස්සේ මෙතුමියව එල්.එස්. රාමචන්ද්‍රන් කියන අධ්‍යක්ෂවරයාට යොමු කරලා තියෙනවා. අධ්‍යක්ෂතුමා ඇයට කියලා තියෙනවා පිටපතේ දෙබස් පේලි කීපයක් කියන්න කියලා. ඇය ඒ කෘතිය කලින් කියවලා තිබුණ නිසා ඇයට එය සාර්ථකව ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණා. ඇයගේ රූපකාය, කතා විලාසය, වචන උච්චාරණය, අංග චලනය, අභිනය සහ සූක්ෂම අයුරින් හැඟීම් ප්‍රකාශ කිරීමේ තිබූ දක්ෂතාවයේ දුටු අධ්‍යක්ෂවරයා ඒ මොහොතේදීම ඇයට එහි ප්‍රධාන චරිතය පවරලා තියෙනවා. ඇය ඒ වෙනකොට පාසලේ සාමාන්‍ය පෙළ විභාගයේ ලියා අවසන් කළා පමණයි. ඇයට රංගනය පිළිබඳව ගුරුහරුකම් ලබා ගන්න අවකාශයක් ලැබී නැහැ. ඒ වන විට ජනප්‍රිය වගේම දක්ෂ නිලියන්ව සිටියේ රුක්මනී දේවී, ෆ්ලොරිඩා ජයලත්, ක්ලැරිස් සිල්වා වැන්නෝ. ඔවුන් සමග සමීප ඇසුරක් නොතිබීම එයට හේතුවක් ලෙස අනුමාන කළ හැකියි. 1955 දී අශෝකා චිත්‍රපටයට නර්තනයෙන් සහභාගී වූ පුණ්‍යා හීන්දනිය දෙයියනේ රටේ සුනීතා, ශ්‍රී 296, කුරුළු බැද්ද, සිකුරුතරුව, ගම්පෙරළිය, පරසතුමල්, රන්සලු සහ 1968 දී තිරගත වුණු රන්වන් කරල් චිත්‍රපටය දක්වා සාර්ථක ගමනක යෙදුණා. අරුණ උදයේ පිපෙන මලසේ පිබිද මැලිකම් පුරලලා පුණ්‍යා හීන්දනියගේ කුරුළු බෙද්ද චිත්‍රපටයේ රංගපෑ රන්මැණිකේ චරිතය දැකලා තමයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ඇයව ඔහුගේ ගම්පෙරළි චිත්‍රපටයට යොදාගන්නේ. ගම්පෙරළි චිත්‍රපටයේ නන්දා චරිතයේ ඇගේ රංගපෑම ගැන අමන්දානන්දයට පත් වුණු ආචාර්ය ලෙස්ටර් ඇයව ඔහුගේ රන්සලු චිත්‍රපටයටත් යොදාගත්තා. පුණ්‍යා පවසන්නේ ඇයගේ කූට ප්‍රාප්ති ලෙස
අදත් සලකන්නේ ගම්පෙරළේ බවයි. ඊට පහුවදා ඔහු වරගත්තා මුල්සොල් සිංහලෙන් කියන්නේ මොකද්ද? සපත්තු කියන්නේ. ඔහු වරගත්තා අලුත් සපත්තුයි ඇයටම ආවේනික වූ රංගන ශෛලියක් භාවිතා කළා. ඒ නිසාම ඇයට කුරුළු බෙද්ද චිත්‍රපටයේ රන්මැණිකාට සාධාරණයක් කරන්න ඉතා පහසු වුණු බව පෙනෙනවා. සහෝදර රංගන ශිල්පීන් සමග පමණක් නොව කාර්මික ශිල්පීන් සමග වුවද ඉතාමත් සුහදව වැඩ කරන්න පුළුවන් හොඳ විනයකින් හෙබි රංගන ශිල්පිනියක් ලෙස ඇයව බය නැතුව හඳුන්වලා දෙන්න පුළුවන්. එවකට ඉතාමත් ජනප්‍රියව සිටි පුණ්‍යාට රසික රසිකාවියන්ගෙන් ලැබෙන ලිපිවල අඩුවක් තිබෙන්නේ නැහැ. තම රංගපෑම ගැන අගයනවා වගේම පෞද්ගලිකව කෙරෙනු ආරාධනා හැම ඔය අතරේ තිබුණා. මොනරාගල දිස්ත්‍රික්කයේ වෛද්‍ය නිලධාරීතුමාත් ඒ වගේ ලිපියක් ඇයට යොමු කරලා තිබුණා. ඒක නම් ටිකක් දුරදිග ගිය බව රසිකයන්ට තේරුණේ ඔහු ඇයව විවාහ කරගත් බව දැනගත්තට පස්සේ. ඔහු වෛද්‍ය මිල්රොයි සිල්වා නානායක්කාර මහතා. 1968 දී ඒ කියන්නේ පුණ්‍යහින්දනියගේ රංගපෑම් හිනිපෙත්තේ සිටි වකවානුවකදී ඇය රංගපෑම් අත්හැරලා තම සැමියාත් සමග විදේශගත වෙනවා. පුණ්‍යා සිනමාව අත්තර ගියත් සිනමාව පුණ්‍යාව අත් නොහල නිසා ඇයට ආරාධනා ලැබුණා 1983 දී තිරගත කළ කලියුගයේ චිත්‍රපටයේ රංගනයට සම්බන්ධ වෙන්න. ඇය එම චිත්‍රපටයේත් විශිෂ්ට රංගනයක යෙදුණා. ඇයගේ සුවිශේෂී රංගනය වෙනුවෙන් ඇයට ලැබුණු සම්මාන අපමණයි. ඒ අතර එක්සත් රසික සංගමයේ සම්මානය, කුසලතා සම්මාන, සරසවි සම්මාන, ජනාධිපති සම්මාන, ස්වර්ණ සංඛ සම්මාන, UW සුමතිපාල සම්මාන, සිග්නිස් සම්මානද තිබුණා. ඇය විනය ආචාරශීලී බවට හිමිකම් කියූ සුවිශේෂී රංගන ශිල්පිනියක්. ඇය සිංහල සිනමාවේ රංගන ශිල්පීන් බොහොමයකට ආදර්ශමත් පුරෝගාමී චරිතයක්. වයස අවුරුදු 83කට ලංවන පුණ්‍යා හින්දනිය තම දයාබර සැමියාත් දරුවනුත් දරුවන්ගේ දරුවනුත් සමග ඉතාමත් ආදර්ශමත් ලෙස තවමත් වාසය කරන්නේ එක්සත් රාජධානියේ. ඉරහඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ මේ ජීවන කතරේ මේ ජීවන කතරේ සැප දුක සමබර වේ. උකුලේ ළඟදේ සමබර උසුලන උකුලේ ළඟදේ සමබර උසුලන ගැමිලිය යන ගමනේ මුදු බඳ නැලවෙනසේ කඳු වැටි ගංගා සාගර එකසේ කඳු වැටි ගංගා සාගර එකසේ පොළොවට සමවර වේ මේ ජීවන කතරේ මේ ජීවන කතරේ සැප දුක සමවර වේ. වැඩිවන ආශා මැනලන වේගේ වැඩිවන ආශා මැනලන වේගේ ජීවන මඟ කලමේ ඒකම රස මුසුවේ මහමඩ වගුරේ වනවිල් මතුරේ මහමඩ වගුරේ
වනවිල් මතුවේ පියුම් පිපීනට වේ මේ ජීවන කතරේ මේ ජීවන කතරේ සැප දුක සමවර වේ ඉරහඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ ශනිදා සාදය සෙවිල්ල හරිස් ඉෂ්ටවීරගේ ඉදිරිපත් කිරීමක්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොරෝනා වෛරස් එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. කොරෝනා වෛරස් එක සෛලයක් ඇතුළට ගියාම ඒක ඇතුළේදී ඒකේ සංඛ්‍යාව වැඩි කරගන්නවා. සංඛ්‍යාව වැඩි කරගන්නකොට කොරෝනා වෛරස් එක ඇතුළේ තියෙන ජානමය ද්‍රව්‍ය අපි mRNA කියලා කියන මේක කොපි කර කර වැඩි කරනවා. මේ වැඩි කරනකොට වැරදි සිදු වෙන්න පුළුවන්. වැරදි සිදුනොත් මේ වගේවට අපි කියන මියුටේෂන් එකක් කියලා. ඒ වගේම කොරෝනා වෛරස් එක UV කිරණ වගේ කිරණ වලට නිරාවරණය වුණාම මේ mRNA එකේ වෙනස් වීම ඇති වෙන්න පුළුවන්. මෙම වෙනස් වීම වලට අපි කියන්නේ මියුටේෂන්ස් කියලා. මේ මියුටේෂන් වෙච්ච කොරෝනා වෛරස් වල අපි හඳුන්වනවා වේරියන්ට්ස් කියලා. World Health Organization එක මගින් මෙම වේරියන්ට්ස් කොටස් තුනකට බෙදලා තියෙනවා. variant of concern කියලා කොටසක් තියෙනවා. ඒක වගේම variant of interest කියලා කොටසක් තියෙනවා. අනිත් කොටසය තමයි variant of high consequence කියන කොටසය. VOC නැත්නම් variant of concern කියන කොටස හොඳින් අධ්‍යයනය කළා දැනගෙන තියෙනවා එය මගින් රෝගය පැතිරවීම විශාල වශයෙන් වැඩි වෙන්න පුළුවන් කියලා. මේ වගේ variant 4ක් අඳුරගෙන තියෙනවා. ඒවා සාමාන්‍ය වශයෙන් හඳුන්වනවා නම් එකකට කියන්නේ UK variant එක, අනිත් එක Brazilian variant එක, Indian variant එක සහ South African variant එක. මේවට විවිධ නම් දීලා තියෙනවා. මේ විවිධ නම් නිසා ඒ ඉතාමත්ම සංකීර්ණ තත්යකට පත් වෙලා තියෙනවා. නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය ග්‍රීක අකුරු භාවිතා කරලා සරල නම් දීලා තියෙනවා මේ variants වලට. අපි බලමු දැන් මේ variant of concern හතර නම් මොනවද කියලා. UK variant එකට අපි කියනවා alpha කියලා, South African variant එකට අපි කියනවා beta කියලා, ඒ වගේම Brazilian variant එකට අපි කියනවා gamma කියලා, ඒ වගේම Indian variant එක delta කියලා හඳුන්වනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අන්තර්ජාලය මගින් මේ ගැන වැඩි විස්තර දැනගන්නට පුළුවන්. සෙවිල්ල දැනුම සොයා යන ගමනක සටහන්. කොවිඩ් තර්ජනය මැද්දෙම ඔලිම්පික් උළෙල පවත්වන්නට ජපානය තීරණය කරනවා. දැනටමත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජපානයට එන්නට පටන් අරන්. ශ්‍රී ලංකාවෙනුත් යනවා. දෙන්නෙක්. ඔබ දන්නවද? ඒ ක්‍රීඩකයන් දෙදෙනා වෙනුවෙන් නිලධාරීන් 58ක් යනවා. ලංකාව කියන්නේ කොහොමත් අමුතු වැඩ කරන රටක්. මේ ගීතය ගායනා කරන්නේ ඉරන්‍යා මනෝරත්න. හොඳක් ඇති ඔය
කලේ නොබ තමයි නිහඬයි මගේ සීනේ එහි කවුදෝ කී ගොස්සයි මගේ නොවෙනා මගේ සීනේ කාගේ දෝ වෙන හැඩයි මගේ නොවෙනා මගේ සීනේ කාගේ දෝ වෙන හැඩයි මට මගේ ලෝකයේ වෙන නැතත් කවුරුවත් එක හොඳක් ඇති ඔයාගේ ඉන්න නම් ළඟ තවත් එක සනක් පායලා නොතිබුණත් තරු ගොඩක් මට මගේ ලෝකයක් මට කියා නෑ තවත් මට මගේ ලෝකයක් මට කියා නෑ තවත් ජනප්‍රවාද සොයා සැරිසරන ගැමියා බෝගලගේ කතන්දර. බුරණ බලු නොකයි පමණක් මය බිරුම උරණ අයගේ බැනුමත් අනුව එලෙසම කරන අඩුපාඩු කම්වලට දඬුවම පරණවෙන්ට හැරුමයි පුළුවන්තරම ඊතලවත් නොබලා ඕන් ගොඩ වැදුනා අනිදා සාදේට මේ ඔය ඉතින් අපේ ඇත්තෝ කියන කතාවහ අහලා මට හිතුණා මේක සන්ධ්‍යා සාදෙම කියන්න නෑ. එතකොට අපේ ඇත්තෝ ගොඩක් කට්ටිය මේක දැනගන්න ඕනේ. ඔය නිතර බොරුවට කෑකෝ ගහන අයගෙන් වැඩි අනතුරක් වෙන්නේ නෑ. ඒගොල්ලෝ සද්ද කරලා බය ගන්න තනන්නේ මිලු හතරක් කරන්න පුළුවන් ඒ උන් නෙමෙයි. කෑකෝ ගහුවම මිනිස්සු බය වෙනෝනේ. එතකොට තුන මේක තමයි වැඩකාරයා කියලා ඌන් අනික් කට්ටිය අයින් වෙනවා. ඒක ගැමියා කිව්වේ ඌන් මේ වගේ බොහොම ලස්සනට පදපේලි වලින්. ඌට ඉතින් හොඳ ප්‍රස්තාව පිරුළු තිනවා. බල්ලාගේ හැදිරීම තමයි ඔකට මේ උදාහරණයට අරගෙන තියෙන්නේ. බල්ලා බුරා එනකොට පැන නොදුවල්ලා. බුරණ බලු නොකයි. පමණ මය බිරුම. හපා නොකයි වැඩියෙන් බුරණ බල්ලා. බුරණ බලු හපා කන්නේ නැතිලු. ඉතින් ඔය කට තිබුණ පළියට දෙඩවිල්ල. නොගැලපෙන අය හැමක විහිළු තහළු. හොඳ නෑ කියන එක තමයි ජන කවියා මේ ගැමියා මේ කවි පදපේලි වලින් පෙන්නලා දීලා තියෙන්නේ. උරණෝ එකාගේ දැනුම් බුරණ බල්ලගේ શબ્දයට සමාන කරලා තියෙනවා. ඒවා ඉතින් තියෙනවා බොහොම ලස්සනට පදපේලි පහ ගොඩක්. පිරුවට සුනකයෝ කන්දක් මිටි වේද බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙනවද? දුර්ජනයා සුදනාට කොච්චර බැනවදුනුත් අපහාත කළත් සුදනා ඊට කම්පා වෙන්නේ නැහැ. අටලෝ දහම ගැන දන්න තැනැත්තා. ඒවට කලබල වෙන්නේ නැහැ. දුදනා තමයි ගැටුමක් ඇති කරගන්නෙත් නැහැ. ඒක න කියන්නේ බල්ලෝ හදට තෙවනලට බුරනවා. බල්ලෝ බිරුවට හඳ පාත් වෙනවද? බල්ලේ බිරුවට අලියෙක් බය වෙනවද? නිවටේගේ හඬට මෝඩේගේ හඬට කවදාවත් දැන උගත් කෙනෙක් පසු බදින්නෙත් නැහැ. බල්ලෙක් මිනිහෙක්ගේ හැපුවට මිනිහා බල්ලගේ හපා කන්නේ නැහැ නෝයි. බල්ලා උඩු පුරන්නේ ගස් යන්ට නෙවෙයි. බල්ලා ඉඳන් උඩු පුරලයි උගේ නපුරු. නොබුරන බල්ලා නපුරිය. ලෝයින්ඩා බල්ලා හපා කෑවලු. ඔය වගේ ප්‍රමාණයක් තියෙනවා ප්‍රස්තාපිරුළු. ඉතින් මෙව්වා මේ ගැමියා කිව්වේ බොහොම ලස්සන අනිත් එකාට දැනමුතුකමක් හැටියට. අනිත් උන්ට උගන්වන්න. ඒවා බොහොම ලස්සනට පදපේලි වලට ගොනු කරලා කංහර වලට දිගේලි කරා. ඒවා හරි වටිනාකමක් තියෙනවා. දැන් ඉතින් අපේ ඇත්තෝ කතාවේදී කියනවා බල්ලා බිලුවට හදපාත් වෙනවා. නමුත් ඒක කොහොමද ආවේ කියලා ඔබ මෙලෝ හතරක් දන්නේ නැහැ. ඌවා ඉතින් මේ ගොඩක් වේ වන් දන්නවා ඔය උත්සව සභාවලදීම කතා බහ කර නැත්තෝ කියන්නේ යනවා මහා හයියෙන්. නමුත් බැරි වෙලාවත් ඉතුරු ටික ඇහුවොත් නම් කලබල වෙනවා. ඒවා පස්සෙන් පහු කතා කරමුකෝ. ඉතින් මේ විදිහට බොහොම ලස්සනට මේ ගැමියා මේවා පදපේලි වලට දිගේර කරලා මේ දේවල් අනික් එකාට දැනගන්න ඇරලා තියෙනවා. විපා විඳිති කළ දේ දුර දිග නොබලා එපා කට තිබුණ ඵලයට දෙඩවිල්ලා එපා විහිළු ලොකු අය කොල්ලා බල්ලා හපා නොකයි වැඩියෙන් බුර නා බල්ලා ඕන් ඔහොම තමයි අපේ ඇත්තෝ වුණා කීවේ. මං ඉතින් ඕන් මේ කවියත් කියාගෙන යන්නම්කෝ. සිටියට ඉනිකුණෙක් කඩ නැද ඇඳීරෙත්ද
කිව්වට දොසක් උගතුන් කෝපය වෙත්ද කෙරුවට අපහාස ඇති ගුණ නැති වෙත්ද බිරුවට සුනකයෙක් කන්දක් මිටි වෙත්ද මංගේ හුන් එඤ්ඤං ආයිබෝ බෝගලගේ කතන්දර ඉදිරිපත් කළේ දයන් රණසිංහ. ඉන්ද්‍රාණී බෝගොඩ. රංජනී අද වැඩට යන්නේ නැද්ද ළමයෝ? බෑ අම්මා මට අද සනීප නෑ වගේ. මගේ ඇඟට හරි නෑ. ඔව් මට පේනවා දැන් ටික දවසක ඉඳලා ඔබ කල්පනා කර කර ඉන්නේ කියලා. නෑ මොකුත් නෑ. මම මේ උඹෙන් අහන්න හිටියේ. කාලෙකින් දොස්තර ළමයා ආවෙත් නෑ නේද? මොකද ඈත හොස්පිටල් එකකටවත් මාරු කරලාද? තාත්තා කියා ඉන්නේ මේ අවුරුද්දේ අන්තිමට උඹේ මගුල ගන්න ඕනේ කියලා. අනේ මන් දන්නේ අම්මේ. මම මේ අම්මට කියන්නමයි හිටියේ. එයා ඒ හොස්පිටල් එකේම තමයි වැඩ කරන්නේ නම්. දැන් වැඩ වැඩි ඇති. මේ කොවිඩ් නිසා නේද? නෑ අම්මේ. එහෙම නෙමෙයි. මට එයාගේ අකුරු කියවන්න අමාරු හින්දා මං එයා එවන ලියුම් මට කියවලා දෙන්න කියලා අර ෆාමසියේ වැඩ කරන නිල්මිනීට දුන්නා. ඒ අර උඹත් එක්ක එක පන්තියේ හිටිය නිල්මිනීනේ. හරි හොඳ ළමයා. ඉස්සර මේ ගෙදර එහෙමත් ආවේ? ඔව් ආපෝ හරි හොඳ තමයි. අම්මා දන්නවද එයා කරලා තියෙන දේ? මට හොරෙන් නිල්මිනී අර ලියුම් වලට යාට උත්තර ලියලා. දැන් එයා නිල්මිනිත් එක්ක යාළු වෙලා අම්මේ. තිලකා ගම්ලත් සමග සුභාෂිනී හේරත්. පිටපත ගාමිණී පැලෑද. ගෙවුන ඊයේ අමතක කළා දාන්න. මොකද
හෙට දවස සුන්දර දවසක් වන නිසා. අදත් ශනිදාසාදයෙන් ඔබ මෙසේ හමුවන්නට ලැබීම අපට සතුටක්. මම ශනිදාසාදය ඔබ වෙත ගෙනා ජගත් ජේ එදිරිසිංහ. මතු සඳෙන් තවත් සඳන් නැගෙවී සිසිල් සුලන් හොරෙන් හොරෙන් රහස් කතා කියයි ලයි ඔබේ බැලුම් සාගරේ රැලි ලෙසින් කලකේ සිතුම් පැතුම් දහස් ගණන් තරු වගේ දිලේ හිතේ තලයේ රැඳී ලෝකේ මදන් සුවසේ නිදී ඉලෙනා සඳේ සොම්බිකෙන් හැපි ලෙලදී සලේ මේ මල පිපි ඇනම් උකුල් තලයේ රැඳී මවයි ලොවක් සුරංගන කියන්න අමුතු පෙම් කතා විනෝදර මේ රාත්‍රියේ මතු සඳෙන් තවත් සඳක් නැගෙපි සිසිල් සුලන් හොරෙන් හොරෙන් රහස් කතා කියයි ලයි